අයිබෝන් දුවේ පුතේ මම උද්ද බණ්ඩාර සර් තවත් පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටල සමූහයක එක් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කරන්න සූදානම් වෙන මොහොත. අද මම සූදානම් කරගෙන ඉන්නේ 8 පන්තිය ඔබ මේ පොත අරගෙන ඇති 2020 දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලය සාකච්ඡා කරන්න. අවසාන වාර විභාගයේ ඉලක්ක කරගෙන අපි ඔබට දෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවල තවත් එක් අවස්ථාවක් මේ. ඔබ දන්නවා දශක 3ක කාලයක් ඒ කියන්නේ වසර 30 ගාණක් මේ බණ්ඩාරගම හොරණ පානදුර ඒ කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ගණනක් විශ්වවිද්‍යාලවලට යවන්න අඩිතාලම දාලා දීපු ගණන් පන්තිය. බණ්ඩාරගම ගණන් පන්තිය කියන්නේ ඉගෙන් රෝයික. ඒ ගණන් පන්තියේ පිදෙන දැය දරුවන්ට පිදෙන තවත් සත්කාරයක් මේක. අප ආයතනයෙන්ම නිකුත් කළ පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලය ඕනම දරුවෙකුට ඕනෑම පොත් පෙළසලකින් ගන්න පුළුවන්. අරගෙන මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි පුතේ. අද දකුණු පළාත් පේපර් එකේ 2020 ප්‍රශ්න පත්‍ර කට්ටලේ තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආදමීය දුර පුතාලා මේ මොහොත වෙනකොට ප්‍රශ්න පත්‍ර කට්ටලේ අරගෙන උත්තර ලියලා ඇති කියලා හිතනවා. හොඳයි පුතේ. ඔබ පෙළ ගන්න ප්‍රශ්න පත්‍ර කට්ටලය ඒකේ පළවෙනි ගාන තියෙනවා 8 16 24 32. පළවෙනි ගාන තියෙනවා 8 16 24 32 සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. බලන්න දුවේ පුතේ. ඔබ බලන්න 8 16 24 32 8 ගුණාකාර රටාවක් කියන්නේ. 8න් පටන්ගෙන 8 ගුණාකාර ආරෝහණ පිළිවෙලට වැඩිපිට සංඛ්‍යා රටාව. මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක කියන්නේ පුතේ 8 වරක් 5. ඒ කියන්නේ 48. හොඳයි. දෙවෙනි ගාන ඔබට දීලා තියෙනවා ABCD සමචතුරස්‍රයේ භ්‍රමක සම්මිතියේ ගණය. දැන් දුවේ පුතේ ඔබට මතකද භ්‍රමක සම්මිතිය? දැන් මේ මම චුට්ටක් එක පැහැදිලි කරන්න. ඔබ ද්විපාර්ශ්වික සම්මිතිය දන්නවා. භ්‍රමක සම්මිතිය කියලා කියන්නේ පුතේ දැන් බලන්න මගේ අතේ තියෙනවා ඍජු කෝණාංශ 60 තලයක්. එතකොට මේ ඍජු කෝණාංශ 60 තලේ මම ඔබට ලකුණු කරලා පෙන්නන්නම්. දැන් මේ ඍජු කෝණාංශ 60 තලේ මම දල වශයෙන් ලකුණු කරා මෙන්න මෙහෙම. මේ තමයි මෙයාගේ මුල් පිහිටිය. දැන් මම මේ 60 තලේ මත මේ පොත තියලා භ්‍රමක කේන්ද්‍රය කියලා හිතෙන ලක්ෂයකට ඇඟිල්ල තියලා මම ඒවට මෙයාව කරකවනවා භ්‍රමණය කරනවා. දැන් මම අංශක 90ක් භ්‍රමණය කළා වට කාලා. ඔබට පේනවා අර මුල් අවස්ථාව යටින් තියෙනවා පොතේ දෙවෙනි හැඩරුව මෙහෙම තියෙනවා සමපාතනය. අනවල දැන් මේ අංශක 180ක් වෙන මොහොතේ දෙන්න සමපාත වුණා. භ්‍රමණය වෙනකොට සමපාත වුණා. දැන් මෙයා 270ට ගියා සමපාතයක් නැහැ. ආපහු 360ක් සම්පූර්ණ වෙන මොහොතේ ආයෙ සමපාත වුණා. අන්න දැන් දුවේ පුතේ භ්‍රමක කේන්ද්‍රයේ වටා අංශක 360ක් භ්‍රමණය කරනකොට මේ ඍජු කෝණාංශ 60 තලය අවස්ථා දෙකක් සමපාත වුණා. අන්න ඊට පස්සේ සමපාත වෙන වාර ගණනට අපි කියනවා භ්‍රමක සම්මිතියේ ගණය කියලා. එහෙනම් ඍජු කෝණාංශ 60 තලයක භ්‍රමක සම්මිතියේ ගණය 2යි. මේ සමචතුරස්‍රයක් වුණා නම් ඔබ දන්නවා අංශක 90 සමපාත වෙනවා 180 සමපාත වෙනවා 270 සමපාත වෙනවා 360 සමපාත වෙනවා. එහෙනම් අපේ ප්‍රශ්නේ අහන්නේ සමචතුරස්‍ර 60 තලයක් ගැන. එතකොට පුතේ සමචතුරස්‍ර 60 තලයක භ්‍රමක සම්මිතියේ ගණය කීයද වෙන්න ඕනේ 4යි. මතක තියාගන්න සමචතුරස්‍රයේ අර ABCD සමචතුරස්‍ර 60 තලයේ භ්‍රමක සම්මිතියේ ගණය 4යි. ඒ කියන්නේ යා 4 සැරයක් සම්පාත වෙනවා අංශක 360ක් භ්‍රමණය වෙනවා. හොඳයි. තුන්වෙනි ගාන මීටර 6ක් දිග නූලක්. මීටර 1.5ක් දිග කෑලි කීයකට කපන්න පුළුවන්?
මීටර 6ක් දිග නූලක්. එකමාර කෑලි කියලා කපන්න පුළුවන් කියලා පුතේ බෙදන්න ඕනේ අපි. එකමාරෙන් බෙදන්න ඕනේ. එකමාරෙන් බෙදන්න ඕනේ. ඒතකොට එකමාරෙන් බෙදනකොට අපි කලින්ම කරන්න පුතේ මෙයාම විෂම භාග කරනවා. 6යි මීටර දෙවරක් එක 2.1 2න් 3යි. එතකොට ඔබ දන්නවා භාග බෙදන්න බෑනේ. පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට 6යි මීටර බෙදීම වෙනකොට වැඩි කිරීම පරස්පරයේ 3න් 2. එම්රිනේ. දැන් පුතේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. 3 3 ඒවා 1යි 6ට 3 දෙවරක් 2 4යි. එම්රින් කැපිලා ගියා. හරි. එතකොට කෑලි කීයකට කපන්න පුළුවන්ද? 4කට කපන්න පුළුවන්. ඔබ නිකන් හිතලා බලුවා එකමාරයි 3යි 3 ඒවා දෙකක් 6යි. මම ගන්න පුළුවන් සංඛ්‍යාත්මක වුණොත් මෙහෙම. හොඳයි පුතේ. එහෙනම් උත්තරේ 4ක් වෙනවා. පළතුරු යුස්ස පානයක් සෑදීම සඳහා අඹ හා අන්නාසි යුස්ස 3:2 අනුපාතය. අන්නාසි හා දොඩම්. අන්න එතකොට කියනවා අඹ අන්නාසි දොඩම්. මෙන්න මිශ්‍ර කරලා යාතු කරනවා. අපෙන් අහන්නේ සංයුක්ත අනුපාතයක් ගැන පුතේ. එතකොට පළතුරු සෑදෙන්නේ අඹ හා අන්නාසි 3:2. අඹ හා අන්නාසි 3:2. 3:2. ඊට පස්සේ කියන පුතේ අන්නාසි හා දොඩම් ඒ 3:2. 3:2. දැන් ඔබට පේන ඔබට මතකද මේ පාඩම? සංයුක්ත අනුපාත සකස් කරන පාඩම. සංයුක්ත අනුපාතය සකස් කරනකොට පුතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කුඩා පොදු ගුණාකාරය අරගෙන හදන එක. 3 කුඩා පොදු ගුණාකාරය 6යි. මේ දෙන්න අවස්ථා දෙකම තුල වෙච්ච පද දෙක අරගෙන කුඩා පොදු ගුණාකාරය ගන්න. 3 කුඩා පොදු ගුණාකාරය 6යි. ඉතින් 6 ගාව අපි බලනවා මේ 6 හැදුනේ 3 නැමැති සංඛ්‍යාව දෙකකින් වැඩිලා. දෙවරක් 3 6යි. එහෙනම් ඒක ඉතුරු පදේ මෙයක් වැඩි කරනවා දෙකකින් දෙවරක් 2 4යි. ඔන්න එතන. ඊට පස්සේ පුතේ මෙතන බලන්න මේ 6 හැදුනේ දෙකමකින් වැඩි වෙලාද 3න් වැඩි වෙලා. 3 වරක් 2 6යි. මෙයාවත් වැඩි කරනවා 3 වරක් 3 9යි. දැන් ඔබට පේනවා අපිට ආව 9 අනු 6 අනු 4. එතකොට මෙන්න මේ වගේ ගුණිතයේ හැටියට කුඩා පොදු ගුණාකාරයේ අවස්ථාවලදී ශික්ෂක ක්‍රමෙත් හරියනවා. මෙයාගෙන් වැඩි කරලා 3 වරක් 3 9 පළවෙනි පදේ. මේ වැඩි කරලා 3 වරක් 2 6 දෙවෙනි පදේ. දෙවරක් 2 4යි ඊළඟ පදේ. එහෙම ගන්නත් පුළුවන්. හැබැයි සාර්ථක වෙන්නේ කුඩා පොදු ගුණාකාරය නම් හම් එක තමයි. මේක අරගෙන සමහර වෙලාවට තවදුරටත් සුළු වෙනවා නම් සුළු කරලා තියන්න වෙන අවස්ථා එනවා. හොඳයි. එහෙනම් සංයුක්ත අනුපාතය 9:6:4. හොඳයි. අපි යමු ඊළඟ ගානට. එතන තියෙනවා පුතේ සංඛ්‍යා රේඛාව. දී ඇති සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති අසමානතාව වීජීය අසමානතාවයකින් ලියා දක්වන්න. ඔය සංඛ්‍යා රේඛාව මත ලකුණු කරලා තියෙන අසමානතාව වීජීය අසමානතාවයකින් ලියා දක්වන්න. ඔබට පේන උතන තියෙන්නේ ද්විත්ව අසමානතාවය. ද්විත්ව අසමානතාවය. හරි. එතකොට ද්විත්ව අසමානතාවයන් ගන්නකොට අපි ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. අපි දෙකම බලන්න ඕනේ. දැන් බලන්න පුතේ ඔය සංඛ්‍යා රේඛාවේ මුලින්ම තියෙනවා ඍණ 3 මත ඩොට් එකක් තියෙනවා. සංඛ්‍යා රේඛාවේ ඍණ 3 මත ඩොට් එකක් තියලා තියෙනවා. ධන 4 අඳුර කරන්න නැතුව තියෙනවා මේ ටික වෙන් කරලා. ඒ කියන්නේ ඍණ 3යි ධන 4යි තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මේ ඩොට් එකක් තියෙන එකේ අදහස අඳුර ගන්න සමානත් වෙනවා විශාල. එතකොට ඍණ 3ට වඩා x වල අගය විශාල. හැබැයි ඩොට් එක හන්ද සමානත් වෙනවා. x වල අගය විශාලයි ඍණ 3ට වඩා. x වල අගය කුඩායි ධන 4ට වඩා. ඇත්තම කියනවා නම් ඍණ 3 සමාන හෝ විශාලයි x විශාල හෝ සමානයි ඍණ 3 කුඩායි ධන 4. මෙන්න මේක වෙනකොට පුතේ අසමානතාවය. බලන්න ඔබගේ හරියට කියලා. හොඳයි. ඊළඟට දෙල තියෙනවා රූප සටහනක්. O යන වෘත්තයේ කේන්ද්‍රය XOY අඳුර කරන ලද කොටස හඳුන්වන නම කුමක්ද? මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න වෘත්තයේ කේන්ද්‍රය මෙතන x මෙතන O මෙතන y මේ දෙක අඳුර කරලා තියෙනවා. මොකක්ද මේ? අරයන් දෙකක් සහ ඡාප කොටසකින් වට වෙච්ච ඔය රූපේ මොකක්ද?
අරයන් දෙකක් සහ ඡාප කොටසින් වඩ වෙච්ච ওই රූපේ පුතේ කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් ඔබ දෙන්න ඕන උත්තරේ කේන්ද්‍රික ඛණ්ඩය. හඳුන්වන නම මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩය. අරයන් දෙකක් සහ ඡාප කොටසකින් වටුණා නම් පුතේ අඳුරු කළ කොටස කේන්ද්‍රික ඛණ්ඩය. හොඳයි. ඊට පස්සේ 7 වෙනි ගාන අහලා තියෙනවා අපේ ඝන වස්තු පාඩමේ. ඔබට මතකයි ප්ලේටෝ කැට පද්ධතිය. සියලුම පාදවල දිග සමාන වෙච්ච සියලුම මූණත් වල හැඩය සමාන වෙච්ච ඝන වස්තු පහක් අපි අතර තියෙනවා. ඔබ දන්නවා ඇති ඒක තමයි ප්ලේටෝ කැට කියලා හඳුනාගත්තේ. ප්ලේටෝ කැට සම්බන්ධයෙන් පහත නිවැරදි ප්‍රකාශයට හරි ලකුණ දාන්න. බලමු මොනවද නිවැරදි කියලා. ඒවායේ මූණත් සියල්ල එක සමාන වේ. හරිනේ. ප්ලේටෝ කැට මොන ප්ලේටෝ කැටයක් අපිට ගණකයේ ගත්තොත් සමචතුරස්‍ර මූණක් ටික. චතුස්තලයේ ගත්තත් සරි චතුස්තලයේ ත්‍රිකෝණාකාර මූණක් ටික. අෂ්ටතලයේ ගත්තත් ත්‍රිකෝණාකාර මූණක් සියල්ලම සමානයි. පැහැදිලිද? එහෙනම් පළවෙනි එක හරියි. සවිධි චතුස්තලයක සවිධි ප්ලේටෝ කැටයක් නොවේ. දැන් මම කිව්වා සවිධි චතුස්තලය කියලා. සවිධි චතුස්තලයේ ප්ලේටෝ කැටය. පළවෙනි ප්ලේටෝ කැටය. පොඩිම එකක්. එහෙනම් මේ ප්‍රකාශය නොවේ කියනවා නම් ඒක වැරදි. පැහැදිලිද? හරි. සෑම ශීර්ෂයකදීම හමුවන මූණත් ගණන සමානයි. ඇත්ත පුතේ. දැන් අපි ගත්තොත් එහෙම ගණකයක් ඒ ගණකයකදී ඕනම ශීර්ෂයකදී මූණක් තුනක් හම්බ වෙනවා. මොන ශීර්ෂ බැලුවොත් මූණක් තුනක් හම්බ වෙනවා. චතුස්තලයේ ගත්තාම එක ශීර්ෂයකදී මූණක් තුනක් හම්බ වෙනවා. එතකොට කෝණය අනුව හැඩය වෙනස් වෙනවා. එහෙනම් තුන්වෙනි ප්‍රකාශයේ සත්‍යය. එහෙනම් ඒක හරි. හොඳයි. දැන් ඔබ ওই ප්‍රකාශ තුනම හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ප්‍රකාශ දෙකක් හරිනම් එක ලකුණක් හම්බ වෙනවා. එක ප්‍රකාශයක් හරිනම් ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ පුතේ අපි ගමු 8 වෙනි ගාන. වැඩුණු අලයකුගේ ස්කන්ධය 4.75 ටොන්. 4.75 ටොන්. ඒක ටොන් වලින් දීලා තියෙනවා. ඊළඟ තියෙනවා කුඩාලියාගේ ස්කන්ධය 2025 කිලෝග්‍රෑම්. 2025 කිලෝග්‍රෑම්. 2025 කිලෝග්‍රෑම්. දැන් අහන්නේ දෙදෙනාගේ ස්කන්ධ අතර වෙනස. දැන් වෙනස හොයන්න එක්ක දෙකම ටොන් වලින් තියෙනවා. එක්ක දෙකම කිලෝග්‍රෑම් දෙන්න. ඔබට දේශී කිලෝග්‍රෑම්. 4.75 ටොන් කියලා කියන්නේ පුතේ 4.750 කිලෝග්‍රෑම්. 4.75 ටොන් කියන්නේ 4750 කිලෝග්‍රෑම්. මෙතන 2025ක් තියෙනවා. 2025ක් තියෙනවා. වෙනස බලන්න අපි ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. 10න් 5ක් 5යි. මෙතන 4යි තියෙන්නේ 4න් 2ක් 2යි. 7න් බිඳුවක් 7යි. 4න් 2ක් 2යි. 2725 කිලෝග්‍රෑම්. බලන්න දෙයක් කියලා. ඊළඟට 9 වෙනි ගාන මේ ඔබට පේනවා බෝඩ් එකේ තියෙනවා රූප සටහනක්. AOB සරල රේඛාවක්. විගාන කියනවා AOB සරල රේඛාව x යගේ සර්. එහෙනම් සරල රේඛාවක් මත බද්ධ කෝණ එකතු අංශක 180යි කියලා හිතලා අපි සමීකරණයක් ලියමු. මේ කෝණයේ අංශක 2යි x. මේ කෝණයේ අංශක x. මේ කෝණයේ අංශක 90යි. ඔබ දන්නා මේ ටික ඔක්කොගේම එකතු අංශක 180යි. 2x සහ x එකතු කරපුවම 3x. එකතු කිරීම අංශක 90 සමානයි අංශක 180යි. දෙපැත්තම අපි 90 අයින් කරනවා 3x අංශක 90 අඩු කිරීම අංශක 90 180 නුත් අපි 90ක් අඩු කරනවා අංශක 3x සමානයි 180 90ක් අඩු වුණාම 90යි. ඔබ දන්නා පුතේ 3x කියන්නේ ගුණිතයක්. මෙහෙනම් මේ ගුණිතයක් හැටියට මේ 3 ඉවත් කරන අපි බෙදන්න ඕනේ. එහෙනම් මම මේ පැත්ත 3ෙන් බෙදුවා, මෙහෙත් මම 3ෙන් බෙදුවා. 3ෙන් 3 කැපලා ගියා අංශක x ඉතුරු වුණා. 93ෙන් බෙදපුවම කීයද අංශක 30යි. බලන්න උත්තර දෙන්න කියලා. ඊළඟ දෙක තියෙනවා 10 වෙනි ගාන.
වර්ගමූලයක් 2 2යි 3 4යි. වර්ගමූල 2 වැඩි 2 3 වැඩි 3 වැඩි 3 වැඩි 3 මේකේ අගය අහන්න. ඔබට මතක ඇති ප්‍රථමක සාධකවල ගුණිතයක් හැටියට ලියලා තියෙන අවස්ථාවක අගය හොයනකොට අපි අර සමාන කට්ටල දෙකකට මේක හදනවා. වර්ගයක් හැටියට නිරූපණය කරනවා. එතකොට 2 2යි 3 3යි නම් අපිට ගන්න පුළුවන් එක කට්ටලයක් 2 වැඩි 3 වැඩි 3. තව කට්ටලයක් ගන්න පුළුවන් 2 වැඩි 3 වැඩි 3. ඔන්න සමාන කට්ටල දෙකක් ගත්තා. ඒ සංඛ්‍යා ටික සමාන කට්ටල දෙකකට වෙන් කරනවා. දැන් මෙහෙම දෙකක ගුණිතයක් කියන්නේ අපිට වර්ගයක් හැටියට ලියන්න පුළුවන් පුතේ. 2 වැඩි 3 වැඩි 3 දෙවෙනි බලය. මොකද බලයට මුලේ අපි ඉවත් කරනවා. ඒකෝට බලයට මුලේ ඉවත් කළොත් වර්ගයට මුලේ ඉවත් කළොත් අපිට අවසානයේ තියෙනවා 2 වැඩි 3 වැඩි 3. හරි. දෙවරක් 3 6යි 6වරක් 3 18. නැත්නම් 3වරක් 3 9යි 9වරක් 2 18යි. පද උත්තරේ 18යි. බලන්න මොකද කළේ අපි අර ප්‍රථමක සාධක ගුණිතය සමාන කට්ටල දෙකකට වෙන් කළා වර්ගයක් හැටියට ලිව්වා. බලයෙන් මුලේ ඉවත් කරලා පාදයක් ගත්තා 2 වැඩි 3 වැඩි 3 ඒකේ උත්තරේ 18යි. හොඳයි. ඔය අපි අවසන් කළේ 10 වෙනි ගාන. 11 වෙනි ගාන දීලා තියෙනවා සදිස් සංඛ්‍යාවලින්. ධන 6 වැඩි කිරීම බලා ගන්න. ධන 6 වැඩි කිරීම ඍණ 4 බෙදීම ඍණ 3 වැඩි කිරීම ඍණ 2. දැන් ඔයාලා මේක දිහා බලනකොටම බලන්න ඉස්සරහම ඍණ පද කීයක් තියෙන්නේ? 1 2 3යි. උඩද හරේද ළමයිද කියලා ප්‍රශ්නයක්. ඍණ පද 3ක් තියෙනවා නම් මේකේ අවසාන උත්තරේ කවදා හරි දවසක පුතේ ඍණයි. මොකද ඍණ පද උත්තරේ ගානක් කියන හැම වෙලාවකම පිළිතුර ඍණයක් ගන්න. යම් ප්‍රකාශනයක්. දැන් අපි වෙන වෙනම හඳුනමු. උඩ 6ක් 4 24යි. 6ක් 4 24යි ධනයි ඍණයි ඍණ 24යි. යට 3 වරක් 2 6යි. ඍණයි ගුණ කළොත් ධනයි. පැහැදිලි? ළමයි වැඩි කරන 6ක් 4 24යි. හරේ ගුණ කරලා 3 වරක් 2 6යි. මෙතන ඍණ 1යි ධනයි. දැන් පුතේ තුලලා තියෙන ඍණ 1යි ධන 1යි. ඍණ බෙදීම ධන කියන්නේ අවසාන උත්තරේ ඍණ. 24 6 වරක් 4යි. හැබැයි පිළිතුර ඍණ 4යි. හොඳයි. දැන් මේ අපි කතා කළේ 11 වෙනි ගාන. ඊට පස්සේ 12 වෙනි ගාන පුතේ අයිති වෙන්නේ 12 වෙනි ගාන අයිති වෙන්නේ කාලේ පාඩමට. මේ කාලේ පාඩමේ ගණන් හදනකොට වැදගත්ම දේ තමයි මේ සංඛ්‍යා රේඛාවක් ලියාගෙන තමයි අපි හදන්නේ. මොකද මේ සංඛ්‍යා රේඛාවක දත්තර අපුරන අපිට නිදහසේ පුළුවන් ගන්න. ශ්‍රී ලංකාව පිළිදැත්තේ ධන පහමාර කාල කලාපේ. බටහිරින්ගේ පොදෙව් දූපතේ පිළිදැත්තේ ඍණ 4 කාලප්පේ. ට්‍රිනිඩාඩ් වේලාව 2 පැය වන විට 2 වන විට ශ්‍රී ලංකාවේ වේලාව කියලා. 2 පැය. දැන් මෙන්න දත්ත ටික. මෙන්න ග්‍රීනිච්. මෙන්න පහමාරේ ශ්‍රී ලංකාව. මෙන්න ඍණ 4 අපි කොහොම බටහිරින්දී කියලා. බටහිරින්දී කොහොමද? එතකොට දැන් මෙතන වෙලාව 2යි. 2 පැය. අහන ශ්‍රී ලංකාව වෙලාව තියෙනවා. දැන් බලන්න පුතේ මේ දෙරට අතර කාල පාත්‍රය කියන්නේ. ඔබට පේනවා මෙතන ඉඳලා ග්‍රීනිච් වලට 4ක් තියෙනවා. බිංදුව ඍණ 4 කියන්නේ මෙතන පරතරය 4යි. ග්‍රීනිච් වල ඉඳලා ශ්‍රී ලංකාවට පහමාරක් තියෙනවා. පහමාරයි 4යි කියන්නේ 9මාරක් කාලපත්‍ර 9මාරක් තියෙනවා. ඒ දෙරට අතර කාලපත්‍ර 9මාරක් තියෙනවා. හැබැයි දැන් වේලාව බලන්නේ වම් පැත්තේ රටේ. තියෙන දෙක වෙස්ට් ඉන්ඩීස් වල. ඒක අහන්න ශ්‍රී ලංකාව වේලාව. දකුණු පැත්තේ රටක වේලාව අහනකොට පුතේ කාලපත්‍ර ගන්න එකතු වෙනවා. වම් පැත්තේ රටක බලනවා නම් කාලපත්‍ර ගන්න අඩු වෙනවා. එහෙනම් මේ දෙකට එකතු වෙන්න ඕනේ
9මාරක් මේ දෙකේ පැයට එකතු වෙන්න ඕනේ 9:30ක්. කාලපරතර 9:30ක් එකතු වෙන්න ඕනේ. මෙතන 4යි මෙතන 5මාරයි. එතකොට එනවා පුතේ 9 2 11:30. ශ්‍රී ලංකා වේලාව 11:30යි. ශ්‍රී ලංකා වේලාව කියපු දේ 11:30. දැන් බැලුවට අර කාලපරතර ගන්න අපි එකතු කරලා උත්තරේ ගත්තා. හොඳයි. ඊට පස්සේ දීලා තියෙනවා අපිට ප්‍රකාශන සාධක දෙකක ගුණිතයක් සෙලියන්න. 6xy ඍණ 8xy වර්ගය. 6xy ඍණ 8xy වර්ගය. 6xy ඍණ 8xy වර්ගය. දැන් ඔබ බලන්න මේකේ අවස්ථා දෙකේම වෙන් කරන්න පුළුවන් පොදු සාධකය මොකක්ද? මෙතන පුතේ 6 ලියන්න පුළුවන් අපිට දෙවරක් 3. x තියෙනවා y තියෙනවා මේ දෙකොළම තියෙනවා. එහෙනම් මම මේකේ එක සාධකයක් ගන්නවා 2xy. ගුණ කිරීම දෙවරක් 3නේ 3යි 2xy වැඩි කිරීම 3. මොකද xy පදයක වැඩි කරගත්තා 2xy වැඩි කිරීම 3. මට මේකත් ලියන්න පුළුවන් දෙවරක් 4 කියලා. 2xy ගුණ කිරීම 4යි y කියලා ලියන්න පුළුවන්. මොකද දෙවරක් 4ට හැදෙනවා x තියනවා මෙතන y ගුණ කිරීම y වර්ගය හැදෙනවා. මම මෙතන සාධක දෙකක ගුණිතයක් කියලා දෙවුවා 2xy වැඩි කිරීම 4y. මෙයත් සාධක දෙක. දැන් මම මේ අවස්ථාව දෙකේම ඔබට පේනවා 2xy කියන පොදු සාධකයක් තියෙනවා මම ගත්තා යාවේදී. මෙතන ඉතුරුනා 3 නැමැති සාධකය. ඍණ. මෙතන 2xy සාධකය. ඒක ගත්තාම ඉතුරුනා පුතේ ඍණ 4y කියන සාධකය. මෙන්න අවසන් උත්තරේ 1 2xy අනිත් 3 ඍණ 4y ඔන්න සාධක දෙකේ ගුණිතය. හරි පැහැදිලි. 14 වෙනි ගාන ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න මම මොන ප්‍රෝග්‍රෑම් කරන් තියෙනවා. ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුතේ ආධාරකයේ දිගයි ලම්බෝසයි යොමු. මේකේ ආධාරකයේ දිග තමයි මේ 8 cm AB පාදය. ලම්බෝස දෙන්නේ ඒ පාදයට. ලම්බෝස දෙන්න පුතේ 5 cm. එහෙනම් ඔබට මතක තියෙන්නේ පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරක දිග 8 cm වැඩි කිරීම ලම්බෝස 5 cm. භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. මෙතන කැපෙනවා 2ට 1යි 8ට 2 4යි. 2ට 1යි 8ට 2 4යි. අවසන් වෙනවා 5 4 20යි. cm වැඩුණාම පුතේ සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර්. බලන්න හරියට. හරි. ඊළඟට අපි ගමු 15 වෙනි ගාන. ක්‍රිකට් ක්‍රීඩකයෙකු තමා සහභාගී වූ ආසන්න තරඟ පහතදී රැස් කළ ලකුණු පහත දැක්වේ. මෙම ලකුණු වල මධ්‍යස්ථය කීයද? 72 40 81 33 47. පදින 72 40 81 33 47. 72 40 81 33 47. දැන් පුතේ යම්කිසි සංඛ්‍යා සමූහයක් දත්ත සමූහයක් ආරෝහණ පරිපාටියෙන් පෙළගස්සලා මැදට පිහිටි සංඛ්‍යාව ගන්නවා නම් ඒක තමයි මධ්‍යස්ථය. අපි ලියමු මෙයා පුංචි මෙක්කෙනා 33යි 40යි 44යි 72යි 81යි. ඔන්න මම දැන් ආරෝහණ පරිපාටියෙන් පෙළගස්සුවා. දැන් ඔබට පැහැදිලි වෙනවා මැදට පිහිටන්නේ 47. හරි. එහෙනම් මැදට පිහිටි සංඛ්‍යාව තමයි පුතේ මධ්‍යස්ථය. එහෙනම් මොකද උත්තරේ 44 මධ්‍යස්ථය 47. ඒකට මේ ඒකෙම තව ප්‍රශ්නයක් අහනවා 16 වෙනි එක. ඉහත 15 ගැටලුවේ ලකුණු වල මධ්‍යනේ සොයන්න. මේ ගැටලුවේ මේ ලකුණු මධ්‍යනේ කියන්නේ සාමාන්‍ය කෙරේ. ඒකට මධ්‍යනේ හොයන්න නම් ඔබ දන්නවා දත්ත සමූහය එකතු වෙන්න ඕනේ. එකතු වෙලා දත්ත ගාණයෙන් බෙදන්න. අද අපි දෝරු බලන්න. 1යි 2යි 3යි 4යි 7යි 3යි 10යි බිඳුව. එකක් ඉතුරු. 1යි 8යි 9යි 9යි 8යි 16යි
20යි 24යි 24යි. මොකද ආයේ 270. 270 අපි බෙදන්න ඕනේ 5. දත්ත 5යි. හරි 270 බෙදන්න ඕනේ 5යි. චුලි දුරු පොදලා කෙටි බෙදීමක් ගන්නත් පුළුවන් දීර්ඝ බෙදීම කරලා පුළුවන්. මම කෙටි උත්තරේ කියන්නම් ඔබට පුළුවන් මේක බෙදලා ගන්න. 24 5යි 5යි 25යි දෙකක් ඉතුරු 20ට 5යි 4යි. උත්තරය මොකද? මධ්‍යමය 54යි. හරි අපි ගන්න මධ්‍යමය දත්ත සේරම එකතු කළා 270ක් ආවා. ඒකල දත්ත 5ක් නිසා 5න් බෙදුවා 270 5න් බෙදුවා අපිට 54. කියන්නේ මධ්‍යමය 54යි. පැහැදිලි. හොඳයි. ඊළඟට 17 වෙනි ගාන. පහත දෙකන බලවල ගුණිතය ගුණිතයක බලයක් ලෙස ලියන්න. ඔබ දන්නවා පුතේ 8 පන්තියේ තමයි ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම දර්ශක නීතියක් දීලා. ඒ දීපු පළවෙනිම දර්ශක නීතිය තමයි සංඛ්‍යා දෙකක හෝ කීපයක ගුණිතයක බලය සමානයි වෙන වෙනම එම සංඛ්‍යාවල බලවල ගුණිතයක. ගුණිතයක බලය සමානයි බලවල ගුණිතය කියලා කියන්නේ. මෙතන තියෙන 3 වර්ගය a වර්ගය x වර්ගය. 3 වර්ගය වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම x වර්ගය. ඔය තියෙන්නේ බලවල ගුණිතය. මේ ඔක්කොගෙම එකම බලයක් නේ. ඒක නිසා අපිට පුළුවන් ඒක බලය ඉවත් කරගන්න. වරහන් කරනකොට 3 වැඩි කිරීම a වැඩි කිරීම x ඔක්කොගෙම දෙවෙනි බලය. අපිට මේක ගුණිතයක් කියලා කිව්වොත් විතරයි එහෙම ලියන්න පුළුවන්. ඒකනේ ගුණිතයක බලය කියන්නේ. බලවල ගුණිතයක් කියන්නේ බලවල ගුණිතය ගුණිතයක බලය. එතකොට පුතේ අන්න අපි ලියුවා 3ax තවත් අපි සරල කරොත් 3ax වල දෙවෙනි බලය. ඒ තමයි ගුණිතයක බලයක් සේදෙන්නේ. පැහැදිලි. බලන්න ගන්න. බලවල ගුණිතය ගුණිතයක බලයක් සේදෙනවා. ඊළඟ පුතාලට හොඳට මතක් වෙන්න ඕනේ මේ දශම ගුණ කිරීමේ පාඩමේදී ලොකු වැඩක් කරනවා. ගුණ කිරීම බෙදීම හැම අවස්ථාවේදීම අර සංඛ්‍යාත්මක පසුබිම තෝරගෙන දශම සංඛ්‍යාවල ස්ථානයදී අපි හොයාගත්තා. 28 වැඩි කිරීම 43. මේක ගානක් දෙනවා. 28 වැඩි කිරීම 43 සමානයි 1204. මේ උත්තරේ හරියට ක්‍රමයෙන් දැන් බලන්න. ඔය දීලා තියෙන උත්තරයට අනුව දශම ගැලපීම. අපිට මේක දෙනවා 0.28 වැඩි කිරීම 43. පුතේ 0.28 නෙමෙයි මේ ඉලක්කම් දෙකේ කොහේ දශම තියලා වැඩි කළත් අවසන් ප්‍රතිඵලය මේකයි. 1204. මේකේ ගුණය සහ ගුණකයේ යොදා ගන්නා දශම ස්ථාන ගානම පිළිතුරේ දශම වෙන් කරනවා. දැන් ඔබට පේනවා මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා 1යි 2යි. එච්චරයි තියෙන්නේ. එහෙනම් පිළිතුරේ දශම ස්ථාන දෙකක් අග ඉඳලා අයින් කරන්න. පැහැදිලිද? උත්තරය ආව 12.04. එහෙනම් ඔබට එන්න ඕනේ පුතේ 12.04 කියන පිළිතුර. ඊළඟට 19 වෙනි ගාන අර්ධ සමිති ටෙසලා ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට සුදුසු තල රූප දෙක. ඔබ දන්නවා ටෙසල් එකකදී ටෙසලා ක්‍රමයේදී ටෙසලා ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා එතෙන්දී අපිට ඕන තරම් 60ක් තෝරන්න බැහැ. අර ලක්ෂයක් වටා කෝණ එකතු අංශ 360ක් වෙන විදිහට තමයි පුතේ අපි බහුවස්ස ගලපන්නේ. අර්ධ සමිති ටෙසලා ක්‍රමයක් කියන්නේ හැඩතල එකකට වඩා වැඩි ගාණක් යොදා ගන්න සරිදි හැඩතල. එතෙන්දී අපි වාකුත් වෙන සමචතුරස්‍ර සමපාද ත්‍රිකෝණ සවිදි චතුරස්‍ර වගේ හැඩතල භාවිත කරනවා. දැන් පුතේ බලන්න එකක් මම කියන්නම් ඔබට. අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ සමචතුරස්‍ර හැඩතල දෙකක් අරගෙන මේ ශීර්ෂයටම අපි ගමු සමපාද ත්‍රිකෝණාකාර හැඩතල සමපාද ත්‍රිකෝණාකාර හැඩතල තුනක්. දැන් ඔබට පේනවා මෙතන අංශක 60යි, මෙතන 60යි, මෙතන 60යි 180යි. 90යි 180යි. දැන් මොකක්ද මේ අරන් තියෙන්නේ? සමචතුරස්‍රයක් සහ සමපාද ත්‍රිකෝණය. ලක්ෂයක් වටා කෝණ එකතු අංශක 360යි. අන්න ගැලපෙනවා. මේ මම දැන් ඔබට මේ ඇඳලා පෙන්නුවේ පුතේ අර්ධ සමිති ටෙස්ලා ක්‍රමය. ඒ නම් මේ ටෙස්ලා එකේ යොදාගෙන තියෙන හැඩතල තමයි සමචතුරස්‍රය සහ සමපාද ත්‍රිකෝණය. හොඳයි කියන්න සමචතුරස්‍රය සමපාද ත්‍රිකෝණය. හොඳයි. ඊළඟ පැටි ඔබ තව එකක් ගමු.
අවසාන එක මේ සෑම ඍජු කෝණාශ්‍රයකම පරිමිත රූපයක් දීලා තියෙනවා. සෑම ඍජු කෝණාශ්‍රයකම පරිමිතිය සෙන්ටිමීටර් 16ක් වුණා. විශාල සමචතුරස්‍රයේ පරිමිතිය කියලා අහනවා. මම පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම්. දැන් බලන්න පුතේ මෙන්න මෙහෙම. මේ තියෙන ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රයට අනිත් පැත්තට මෙහෙම හරවලා කියලා තියෙනවා තව ඍජු කෝණාශ්‍රය. එයාගේ අනිත් පැත්තට මෙහෙම හැරෙනවා තව ඍජු කෝණාශ්‍රය. අර මෙතෙන්ට ඒක ඇවිල්ලා සෙට් වෙනවා මෙන්න මේ විදියට ඔන්න ඔය ස්වභාවයට. හරි දැන් ඔබට පේනවා. දැන් මේ හැදෙන තියෙන සමජාතකය. මෙතන කියන්නේ මේ එක ඍජු කෝණාශ්‍රයක පරිමිතිය 16යි. ඒ කියන්නේ මේ දිග පාද දෙකයි පළල පාද දෙකයි එකතු වුණාම 16. මේ හැම එකක්ම සමානයි. දැන් ඔයාලා බලන්න පරිමිතිය 16ක් කියනකොට පුතේ දිග පැති දෙකයි පළල පැති දෙකයිනේ. එහෙනම් මේක එක දිග පැත්තකුයි එක පළල පැත්තකුයි ගත්තාම 16න් භාගයක් 8යි. ඔබට පේනවා මේ එක පැත්තකට ඇවිල්ලා තියෙන්නේ දිග පැත්තයි පළල පැත්තයි. එක දිගක් විදිහට. දිගකුයි පළලකුයි කියන්නේ පරිමිතියෙන් භාගයක්. එහෙනම් මේකේ දිග එනෝනේ 8ක්. දැන් පැහැදිලිද? දිගකුයි පළලකුයි සෙට් වෙනවා. දිගකුයි පළලකුයි සෙට් වෙන මේ පැත්තත් 8යි. ඔය දිග පැත්ත දෙකයි පළල පැත්ත දෙකයි නේ 16 කියන්නේ. එහෙනම් දිගකුයි පළලකුයි කියන්නේ පුතේ 8යි. පැහැදිලිද? එතකොට එන 8ක් සෙට් වෙනවා. එහෙනම් මේ සමචතුරස්‍රයේ හැම පැත්තක්ම 8යි. අපි අහන්නේ මොකද්ද? විශාල සමචතුරස්‍රයේ පරිමිතිය කීයද? එහෙනම් 8/4ක්. 8/4ක්. 8/4ක් කියලා කියන්නේ 32යි. 32යි සෙන්ටිමීටර. විශාල සමචතුරස්‍රයේ පරිමිතිය කියනවා පුතේ සෙන්ටිමීටර 32ක්. හොඳයි. දැන් මේ අවසන් කරේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් ටික. අපි ළඟට යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. හොඳයි. දෙවෙනි කොටස බලන්න දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. ඒ කියනවා ඔබ ත්‍රිකෝණ නිර්මාණය කිරීමේදී සිදු කළ ක්‍රියාකාරකම් සිහිපත් කරන්න. ඔබට 3 4 5 6 8 ඉරටු කෑලි 5ක් සපයා ඇතනම් ඉන් කැබලි 3ක් ගෙන එකකේ දෙකලවර ශීර්ෂ පරිදි ත්‍රිකෝණ සැකසිය යුතුයි. එසේ සැකසිය හැකි ආකාර 3ක් සඳහා දල රූප සටහන් ඇඳ පාදවල දිග ලකුණු කරන්න. දැන් පුතේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන් අවස්ථා පිළිබඳව අපි කතා කරමු. ඔබට මතක ඇති ඒ අවස්ථාව ගැන මම පැහැදිලිව කියන්නම් ඒකේ සිද්ධාන්තය. එතෙන්දී පුතේ ඔබ යොදා ගන්නා ඉරටු කෑලි හරි පාදවල දිගවල හරි ගත්තාම ඒකේ කුඩාම පාද දෙකේ එකතුව විශාලම එක්කෙනාට වඩා වැඩි වෙන්න ඕනේ. ඔන්න මම සරලවම කිව්වා. කුඩාම දිගවල් දෙකේ එකතුව එතන තියෙන ලොකු එකට වඩා වැඩි වෙන්න ඕනේ. සමාන වුණත් බෑ, අඩු වුණත් බෑ. එහෙනම් කුඩා දෙකේ එකතුව ලොකු එකට වඩා වැඩි වෙනවා නම් තමයි ත්‍රිකෝණයක් හදින්න පුළුවන්. එහෙනම් අපි බලමු එහෙම ගන්න පුළුවන් දිගවල් මොනවද මෙතන? 3යි 4යි අරගෙන 8 ගන්න ගියොත් බෑ. මෙයාට 3 සෙන්ටිමීටර් දීලා මෙයාට 4 සෙන්ටිමීටර දුන්නා 3යි 4යි 7යි. එහෙනම් ඊට වඩා අඩු දිගක් ඕනේ මෙයාට. 5 ගන්න පුළුවන්. ඔන්න හරි. මෙයාට දෙනවා 4 සෙන්ටිමීටර. මෙයාට දෙනවා 5 සෙන්ටිමීටර. එහෙනම් 5යි 4යි 9. එහෙනම් එයාට 9ක් දුන්නොත් අනිත් එක්කෙනාට ගන්න පුළුවන් අපිට 6ක්. ගැටලුවක් නැහැ. කුඩා දෙකේ එකතුව විශාලයකට වඩා වැඩි. ඊළඟට අපි මෙයාට දිගක් දෙමු. 4 සෙන්ටිමීටර. ඕන එකක් දෙකයි ඔබට හොඳේ. ඊළඟ මේකට දෙනවා 6 සෙන්ටිමීටර. ඒක මේ දෙක 10යි. අපි මේකට දෙමු 8. පුළුවන් 8. ඔන්න හොඳ දෙන්න පුළුවන්. හරි ඔන්න එතකොට සිද්ධාන්තය තමයි පුතේ කුඩාම පාද දෙකේ එකතුව විශාලයකට වඩා වැඩි වෙන්න ඕනේ. ඊළඟට එසේ ත්‍රිකෝණය සැකසී නොහැකි අවස්ථාවක් දැක්වෙන කැබලි 3ක් තෝරා එක එකේ දිග ලියා දක්වන්න. ත්‍රිකෝණයක් සකස් කරන්න බැරි වෙන නම් අර මම කියපු කතාවට වඩා විරුද්ධ වෙන්නේ. අපි ගමු පොඩි දෙකේ එකතුව ලොකු එකට වඩා අපි ගමු මෙහෙම 3යි 7යි 3 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර සහ 8 සෙන්ටිමීටර.
දැන් බලන්න මේක. පොඩි දෙන්න එකතු කරපුවම 7යි. ලොකු එක්කෙන 8යි. ඔක නිර්මාණය කරන්න ගියපුවාම පොඩි දෙක ඇවිල්ලා සෙට් වෙන්නේ නැහැ මේ වගේ එක ශීර්ෂයක. පැහැදිලිද? ඔන්න මේ වගේ අවස්ථාවක්. මේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න බැරි අවස්ථාවක්. පැහැදිලිද? හොඳයි. ඒ වගේ තමයි සමාන වෙන්න ඔබට හදන්න පුළුවන් නම් මෙතන තියෙන දත්ත ටික අරගෙන මෙතන තියෙන සමාන වෙන හදන්න බෑ. නමුත් එහෙම හදන්න පුළුවන් නම් ඒත් හරියනවා. මෙතන තියෙන අඩු වෙන්න තමයි ගන්න ඕනේ. සමාන වෙන හදන්න බෑ. හරි. ඒක පැහැදිලි. මේකේ B කොටස අහනම ක්‍රීඩා පිටියක සිට P නම් කැමරා කරුණු. දැන් මේක ගොඩාක් වැදගත් පුතේ. මේක අර දිශා හා පිහිටීම හා සම්බන්ධ පාඩමක්. ක්‍රීඩා පිටියේ සිටින P නම් කැමරා කරුවෙකුට මීටර් 200ක් දකුණින් Q කැමරා කරු සිටි. පිටියේ ඇති R නම් ඔලිම්පික් පහන පීට දකුණින් අංශක 35ක් නැගෙනහිරි Qට උතුරින් අංශක 50ක් නැගෙනහිරි දිස්සෙනවා. ඔබට කියනවා ඉහත තොරතුරු දල සටහනක් දක්වන්න. හරි. එහෙනම් පළවෙනි එක තමයි පුතේ දැන් මේකේ දල සටහනකනේ දක්වන්න කියන්නේ. එහෙනම් මීටර් 200ක් දකුණින් තමයි Q තියෙන්නේ. ඒක ඔබ ගන්න මෙන්න P. හරි. අපි ගමු දල වශයෙන් මීටර් 200ක්. ඔන්න මීටර් 200ක් මෙන්න P මීටර් 200ක් දකුණෙන් Q ඉන්නවා. හරි. P ට මීටර් 200ක් දකුණෙන් Q ඉන්නවා. ඊළඟට R ඔලිම්පික් පහන P ට දකුණින් අංශක 35ක් නැගෙනහිරට. දැන් මේ P දකුණ කියන්නේ මෙහෙන් අංශක 35ක් නැගෙනහිරට. මෙතන අංශක 35යි. මේ දකුණින් අංශක 35ක් නැගෙනහිරට වූ දිශාවකින් මේක තියෙනවා. උතුරින් අංශක 50ක් නැගෙන වූ දිශාව. Q ඉඳලා වක්‍රම මෙන්න උතුර. මෙන්න උතුර. උතුරින් අංශක 50ක්. මෙතන අංශක 50ක් නැගෙනහිරට. මේකෙන් අංශක 50ක් නැගෙනහිරට වූ දිශාවකින්. මෙතන අංශක 50ක් නැගෙනහිරට. මෙන්න R. R කැමරා කරසින්න නැත්නම්. දැන් මම දවස ගන්නක දැක්කුවා. මෙයා දකුණේ අංශක 35ක් නැගෙනහිර. මෙයා උතුරේ අංශක 50ක් නැගෙනහිර. ඔන්න Q කැමරා කරසින්න ස්ථානය. ඔබට කියන පළවෙනි එක ඉහත තොරතුරු දල සටහන් දක්වන්න. මේ තමයි දල සටහන. බලන්න පුතේ හරිද කියලා. ඊට පස්සේ කියනවා සෙන්ටිමීටර් මෙනි පරිමාණය අනුව කෝණමානය භාවිතා කරමින් මීටර් 20ක් සෙන්ටිමීටරකින් දැක්වෙනසේ PQR පරිමාණ රූපය අඳින්න. දැන් ඔබට කියනවා මේ පරිමාණ රූපය අඳින්න. මම ඊට පොඩි උදව්වක් කරන්නම්. මෙතන තියෙන්නේ මීටර් 20ක් සෙන්ටිමීටරකින් මීටර් 20ක්. එක සෙන්ටිමීටරයකින් මීටර් 20ක් නිරූපණය වෙන්න තමයි පුතේ ගන්න. එතකොට සෙන්ටිමීටරයකින් මීටර් 20ක් නිරූපණය වෙනවා නම් අපි මුලින්ම බලන්න ඕනේ P හා Q අතර දුර. එතන තියෙන්නේ මීටර් 200ක්. මේ මීටර් 200 අපි බෙදනවා මීටර් 20ෙන්. මොකද මීටර් 20ක් කියන්නේ එක සෙන්ටිමීටරයක පරිමාණය. 220ෙන් බෙදුවොත් 20ට 1යි මෙතන 20ට 1යි 10යි. අපි අඳින්න ඕන සෙන්ටිමීටර් 10ක් දිග රේඛාවක්. එහෙනම් ඔබ අඳින එකේ සෙන්ටිමීටර් 10ක් දිග රේඛාවක් මෙන්න මෙතෙන් දෙන්න ඕනේ. හරි. ඔබ P හා Q අතර මම දල සටහනක් දෙන්නම්. මෙතන P මෙතන Q ඔබ අඳින එකේ මේ දුර එන්න ඕනේ සෙන්ටිමීටර් 10ක්. කෝණමානය භාවිතා කළා මෙතනින් අංශක 35ක් ඔබ අරගන්න. මෙතනින් අංශක 35ක් ගන්න. මෙතනින් අංශක 50ක් අරගන්න. මෙතනින් අංශක 50ක් අරගන්න. අරගෙන R හි පිළිගීම ඔබ අරගන්න. හරි දල සටහනක් ඔබට ගෙවෙන්න ඕනේ. ඊළඟට පුතේ පරිමාණ රූපය අඳින්න පරිමාණ රූපය මට බෝඩ් එකේ පැහැදිලි කරන්න බෑ. ඔබ ඒක ඇඳලා ගන්න මේ කියලා දල සටහනට අනුකූලව. ඒකේ අහනවා පුතේ මෙන්න මෙහෙම. ඔබ යොදාගත් පරිමාණ අනුපාතය. දැන් ඔබ යොදාගත් පරිමාණය කියන්නේ සෙන්ටිමීටරයකින් මීටර් 20ක්. ඔබ තමයි පරිමාණ අනුපාතය කියලා කියන දෙකම සෙන්ටිමීටර. සෙන්ටිමීටරයකින් මීටර් 20ක්. මේ මීටර් 20 සෙන්ටිමීටර කරන්න මීටරයකට සෙන්ටිමීටර 100ක් ගන්න අපි 100 වැඩි කරනවා. ඒ කියන්නේ සෙන්ටිමීටරයකින් 20 වැඩි කිරීම 100 කියන්නේ 2000 සෙන්ටිමීටර. සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 2000ක් නිරූපණය කළා තියෙනවා. එහෙනම් අපේ පරිමාණ අනුපාතය එන්නේ 1:2000යි.
අපේ පරිමාණ අනුපාතය එන්න ඕනේ පුතේ 1.2000යි. සෙන්ටිමීටරකින් මීටර 20ක් කියන්නේ මේ මීටර කියන එක අපි සෙන්ටිමීටර කරා මීටර සෙන්ටිමීටර කරන අපි සිං වැඩි කළා. එයම අපේ වෙන පුතේ 1.2000. 1.2000 පරිමාණ අනුපාතය තමයි අපි ඇදලා තියෙන්නේ. අවසාන වශයෙන් අහනවා. කල්පනායි මේක පීට සෙන්ටිමීටර 80ක් දකුණින් පීට සෙන්ටිමීටර 80ක් දකුණින් කියන්නේ මේ පැත්තේ පහළ සෙන්ටිමීටර 80ක් කියන්නේ පරිමාණ රූපේ නම් සෙන්ටිමීටර 4ක් මීටර 80ක් කියන්නේ සෙන්ටිමීටර 4ක් අපි දැන් මේක 10ක් අරන් තියෙන්නේ එහෙනම් 4ක් කිව්වම මෙන්න මේ හරිය 4ක් කිව්වම මෙන්න මේ හරිය පීට මීටර 80ක් දකුණින් T විනිශ්චයකාරයෙකු ඉන්නවා. එහෙනම් T ඉන්නේ මෙන්න මෙතන. T ඉන්නේ මෙන්න මෙතන. මේ දුර පුතේ මීටර 80ක් ඒ කියන්නේ සෙන්ටිමීටර 4ක්. T විනිශ්චයකාරයෙක් ඉන්නවා. T රූපේ ලකුණු කර. Tට R පේන දිශාව මැන. දැන් මේ කියන්නේ T. මම මේක යා කළා. Tට R පේන එක රූපයක් පුතේ Tට R පේන දිශාව මැන අපිට කියනවා පුතේ Tට R පේන දිශාව මැන දකුණින් භ්‍රමණයක්සේ දක්වන්න මේක දකුණින් භ්‍රමණයක්සේ මේ තියෙන දකුණින් අංශක කීයක්ද මේක කියලා අහනවා ඔබ කෝණමානෙන් මැන්නොත් පුතේ මෙන්න මෙතන එන්න ඕනේ අංශක 65 කෝණමාන කියලා මැන්නොත් ඔබට එන්න ඕනේ අංශක 65 මතක තියාගන්න 65 මම මේකේ පරිමාණ රූපය ඇඳලා වෙනම කොලයක ඇඳලා මේ පරිමාණ ආදී අරගෙන තමයි මම මේ ඔබට කිව්වේ පැහැදිලිද මට මේ පරිමාණ රූපේ බෝඩ් එකේ අඳින්න බෑ පරිමාණයට පැහැදිලිද හරි දැන් ඔබට පැහැදිලි මෙතනින් අංශක 65 එහෙනම් මෙතන අංශක 65ක් තියෙන්න ඕනේ මෙන්න මේ කෝණය දකුණින් අංශක 65 නැගෙනහිරට දකුණින් අංශක 65 නැගෙනහිරට ඒ Tට R පේන දිශාව පැහැදිලි හොඳයි මේ අවසන් කලේ පළවෙනි ගාන ඊට පස්සේ පුතේ මම ගන්නවා දෙවෙනි ගාන විනයනුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය අතරින් භාගයක් ඇඳුම් මැසීමේ යෙදෙන අතර ඒ කියන්නේ හරියටම පුතේ දෙකෙන් එකක් ඇඳුම් මැසීමේ යෙදෙන අය ඇඳුම් මැසීමේ යෙදෙන අය භාගයක් ඇඳුම් මැසීමේ යෙදෙන අය අටෙන් එකක් කාර්මික ශිල්පී අටෙන් එකක් කාර්මික ශිල්පී අටෙන් එකක් කාර්මික ශිල්පී ඉතිරි අය සහායකයි ඉතිරි අය සහායකයි දැන් පුතේ අපෙන් ගන්න කාර්මික ශිල්පීන් සංඛ්‍යාව 40ක් නම් ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව තියෙනවා කාර්මික ශිල්පීන් කියන්නේ අටෙන් එකක් समस्त सेवक संख्याएं 8 එකක් තමයි කාර්මික ශිල්පී. එහෙනම් භාගයක් හැටියට 8 එක සමාන වෙනවා 40ට. එහෙනම් පුතේ 8 එකක් කියන්නේ කාර්මික ශිල්පී ඒක සමාන වෙනවා 40ක්. දැන් ඔයාලට පැහැදිලි. 8 එකක් කියන්නේ 40ක් නම් මුළු සේවක සංඛ්‍යාව කියන්නේ 8න් 8ක්. ඒ කියන්නේ මේ වගේ 8 ගුණයක්. මේ වගේ 8 ගුණයක්. එහෙනම් ඒක බලන්න මුළු සේවක සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාව සමානයි 40 වැඩි කරනවා පුතේ 8න් 8 වරක් බිඳුවයි 8 වරක් 4 32යි 320ක් නායතනයේ මුළු සේවක සංඛ්‍යාව 320යි ඊළඟට අහනවා මුළු සේවක සංඛ්‍යාවෙන් 75ක් කාන්තාව ඔය 320න් 75ක් කාන්තාව එහෙනම් කාන්තාවන් සංඛ්‍යාව කීයද කියලා බලන්න. එහෙනම් පුතේ 175ක් බලන්න. 320 අපි වැඩි කරමු 175යි. මේ බිඳුවට මේ බිඳුව කියනවා. අර ක්‍රම දෙකක් තියෙනවා එහෙමත් පුළුවන් අපිට 25 සුළු කරන්නත් පුළුවන්. නැත්නම් 5 වරක් 2යි 75ට 5 වරක් 15යි. 4ට 5 වරක් 1යි දෙකක් ඉතුරුයි 25ට 5 වරක් 5යි. බලන්න බිඳුවට බිඳුව කපලා දැම්මා 10ට 5 ගොඩවල් 2යි
75ට පහයි ගුණවල 15. 15 75. දැන් ඔබට වෙන පුතේ ලස්සනට දෙකට දෙකේව 1යි 32 කියන්නේ දෙකේව 16. 16 15 වැඩි කරපුවම අපිට අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන්. 16 වැඩි කරනවා 15. 5 30යි 3ක් ඉතුරුයි 5 1 5යි 3යි 8යි බිඳුවක් දැම්ම 1 වරක් 6 6යි 1 වරක් 1 1යි බිඳුවයි 8යි 6යි 14න් 4 එකක් ඉතුරුයි 240ක් කාන්තාව. පැහැදිලි පුතේ 240ක් කාන්තාව. එන මුළු සේවක සංඛ්‍යාව 175ක් කාන්තාව නම් කාන්තාවන් සංඛ්‍යාව කියලා 240යි. පැහැදිලි වෙයි. කාර්මික ශිල්පියෙකු සඳහා මීටර 1.3 කාල දෙකකින් ලබා දීමට අවශ්‍ය නිල ඇඳුම් රිදි ප්‍රමාණය මීටර කීයද? දැන් ඔබ දන්නවා කාර්මික ශිල්පියෙක් ඉන්නේ 40යි. පටන් ගන්නකොට කිව්වා 8න් 1යි ඒකනේ 40යි. එක කාර්මික ශිල්පියෙකුට දෙනවලු පුතේ මීටර 1යි 4න් 3ක්. එහෙම දෙන්න අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය මීටර කීයද කියලා අහනවා. බොහොම සරලයි. මොකද කරන්නේ? කාර්මික ශිල්පීන් 40ක් ඉන්නවා. ඔය 40 වැඩි කරනවා 1යි 4න් 3යි මීටර. පැහැදිලිද? කාර්මික ශිල්පීන් 40ක් ඉන්නවා. 40 වැඩි කරනවා 1යි 4න් 3යි මීටර. නමුත් පුතේ භාග සංඛ්‍යාවක් වැඩි කරනකොට විෂම භාග කරන්න ඕනේ. එහෙනම් අපි ගමු 40 වැඩි කිරීම 4 වරක් 1 4යි 4යි 3යි 7යි 4න් 7යි. දැන් එනවා කිරි බෙදීම. හරි කොට මතකයිද 4ට 4 1යි 4ට 1යි බිඳුව බිඳුවයි කියන්නේ 40ට 10යි. 10යි 7න් වැඩි කරොත් 10 වරක් 7 70යි මීටර. එහෙනම් කාර්මික ශිල්පීන් සඳහා දෙන්න මීටර 70ක් අවශ්‍යයි. මීටර 70ක් අවශ්‍යයි. ඊළඟට මුළු සේවකයන්ගෙන් කවර භාගයක් සහායකින් වේද? අන්න දැන් ටිකක් ඔබට ගැඹුරුයි. මොකද භාගයක් ඇලුම් මැසීමේ යෙදෙන අය. 8න් 1 කාර්මික ශිල්පී. ඉතින් එක තමයි සහායකය. එහෙනම් පුතේ සහායකයෙක් ටික හොයන්න නම් ඇඳුම් මැසීමේ යෙදෙන අයයි කාර්මික ශිල්පීනුයි ටික එකතු කරලා මුළු එකකින් අඩු කරන්න ඕනේ මේක බලන්න. පැහැදිලි? එහෙනම් අපි අර දෙක එකතු කරමු. අර මුල් අවස්ථාව දෙක එකතු කරමු. මුල් අවස්ථාව දෙක කියන්නේ ඇඳුම් මැසීමේ යෙදෙන අයයි මම කෙටියෙන් කියන්නේ කාර්මික ශිල්පීන් එකතු. 2න් 1යි 8න් 1යි එකතු කරන්න ඕනේ. ඔබ දන්නවා භාග දෙකක් එකතු කරනකොට පොදු හරයක් ඕනේ. හැබැයි මේක සම්බන්ධිත හරයක් පොඩි එක්කෙනා වැඩි කරලා ලොකු එක්කෙනා හදන්න පුළුවන්. එතකොට පුතේ මේ 2න් 1 උඩයටයි දෙකම මම වැඩි කරනවා 4. 4 වරක් 2 8යි 4 වරක් 1 4යි. මෙතන 8න් 1යි. 8න් 4යි 8න් 1යි කියන්නේ 8න් 5යි. එහෙනම් ඔන්න ඇඳුම් මැසීමේ යෙදෙන අයයි කාර්මික ශිල්පීනෝ එකතු කරපුවම 8න් 5යි. ඒක මුළු එක කියන්නේ 8න් 8. හරි 8න් 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 5ක් අඩු කරපුවම සහායකයින් ගණන සහායකින්ගේ භාගය සමානයි 8න් 8 මුළු එකකින් 8න් 5 අඩු කරනවා ඉතුරු වෙනවා පුතේ 8න් 3. එන සහායකින්ගේ ප්‍රමාණය කීයද 8න් 3යි. හරි මුළු සේවක සංඛ්‍යාවෙන් කවර භාගයක් සහායකින් වේද කියලා අහනවා 8න් 3. හොඳයි. ඇඳුම් මසන්නන් කාර්මික ශිල්පීන් හා සහායකින් අතර අනුපාතය. ඇඳුම් මසන්නන් කාර්මික ශිල්පීන් හා සහායකින් අතර අනුපාතය. එතකොට අපිට ඇඳුම් මසන්නන් ගමේක භාගයක් හැටියට ගන්නත් පුළුවන්. දැන් මොකද මෙතන සහායක ශිල්පීන් 8න් 3යි. කාර්මික ශිල්පීන් 8න් 1යි. එහෙනම් ඇඳුම් මසන්නන් 8න් 4යි. එතකොට අපිට එතනින් ගන්නත් පුළුවන් 8න් 4යි 8න් 1යි 8න් 3යි. ඔතනින් ගන්නත් පුළුවන් අනුපාතය. ඔය මේ කොහොම හරිය සමානනේ. එහෙනම් මෙතන 4යි මෙතන 1යි මෙතන 3යි. 4 අණු 1 අණු 3යි. ඔන්න ඔය උත්තරේ.
ඒ භාග හතරෙන් ගත්තා. ඒ භාග තුන ගත්තා. මොකද මේ කාටෙන් 4යි. දෙකෙන් එක කෙනාටෙන් 4යි. මෙතන 8ෙන් 1යි. එතන 8ෙන් 3යි කියලා දීලා තියෙනවා. එහෙනම් හරේ සමාන භාග තුනක් නේ. ලවයේ සංසන්දනය කළා අපි අනුපාතය ගත්තා. 4ට 1ට 3යි. ඔන්න 3 අනුපාතය පුතේ තුන 4ට 1ට 3යි. පැහැදිලිද? හරි. හොඳයි. මේ අවසන් කළේ අපි දෙවෙනි ගාන. දැන් අපි යම් පෙරේ තුන්වෙනි ගානට. හොඳයි බලන්න තුන්වෙනි ගාන මිතුරන් දෙදෙනෙකු ළඟ ඇති මුදල් ඇති ආකාරය පහත පරිදි වේ. රවි ළඟ ඇති මුදල රුපියල් x. මම නිරූපණය කළා රවි ළඟ තියෙන රුපියල් x. ඊළඟට නවීන් ළඟ ඇති මුදල රවි ළඟ ඇති මුදල මෙන්න 4 ගුණයට වඩා රුපියල් 100ක් වැඩි. එහෙනම් නවීන් ළඟ තියෙනවා පුතේ 4 ගුණය කියන්නේ 4x. ඊට වඩා 100ක් වැඩි කියන්නේ 4x ධන 100. ඊළඟට විනාත් ළඟ ඇති මුදල රවි ළඟ ඇති මුදල මෙන් 3 ගුණයයි. විනාත් ළඟ තියෙනවා රවි ළඟ තිබුණ x මෙන් x වගේ 3 ගුණයක් කියන්නේ 3යි. මම උන දලසටහනක් දැම්මා. පළවෙනි ප්‍රශ්නය අහනවා නවීන් ළඟ ඇති මුදල සඳහා වීජ්‍ය ප්‍රකාශනයක් ලියන්න. මෙන්න මලියලා තියෙන්නේ නවීන් ළඟ ඇති මුදල සඳහා වීජ්‍ය ප්‍රකාශනය 4 ගුණයට වඩා 100ක් වැඩි. එහෙනම් පුතේ එන්න ඕනේ 4x ධන 100. බලන්න බලන්න කියලා. 4x ධන 100. දෙවෙනි ගාන විතාන ළඟ ඇති මුදල සඳහා වීජ්‍ය ප්‍රකාශනයක් ලියන්න. විනාත් ළඟ ඇති මුදල සඳහා වීජ්‍ය. විනාත් ළඟ තියෙන්නේ 3 ගුණය. එහෙනම් පුතේ එන්න ඕනේ 3x. ඊළඟට කියනවා මිතුරන් ත්‍රිදෙනාම ළඟ ඇති මුදල් සඳහා වීජ්‍ය ප්‍රකාශනය. අපි ඔය තුන එකතු කරමු. රවි ළඟ x නවීන් ළඟ 4x එකතු කිරීම 100 විනාත් ළඟ 3x මෙතන x 4x කියන්නේ 5x 5 3යි 8x 8x එකතු කිරීම 100 ඔන්න පුතේ තිදෙනාම ළඟට මුදල සඳහා ලැබිච්ච වීජ්‍ය ප්‍රකාශනය 8x එකතු කිරීම 100 හතරෙන් පස්සේ ඕන් තිදෙනා ළඟ ඇති මුදල රුපියල් 500ක් නම් x අඩංගු සමීකරණයක් ගොඩනගන්න. මේ තියෙන තිදෙනා ළඟ තියෙන මුදලනේ. ඒක රුපියල් 500ක් කියන පුතේ ඕක 500ට තුල්ලෙ දෙන්න. 8x එකතු කිරීම 100 සමාන වෙනවා රුපියල් 500. ඔන්න සමීකරණය. x අඩංගු සමීකරණයක් ලියන්න. සමීකරණයේ විසඳා රවි ළඟ ඇති මුදල සොයන්න. ඒ කියන්නේ x යගේ සර්. අපි විසඳමු බලන්න. ධනසිය අයින් කරන්න අපි ඒකට ගෙනත් දානවා එයාගේ ප්‍රතිවාදියාගේ ඍණ 100ක්. මේ පැත්තට ඍණ 100ක් දැම්මොත් පුතේ එහා පැත්තට දාන්න ඕනේ 100ක්. මේ පැත්තෙන් 100ක් අඩු කළොත් මේ 100ක් අඩු කරනවා. දැන් මේ 100 අඩු වෙලා ඉවත් වෙලා 8x ඉතුරු වෙනවා. 500න් 100ක් අඩු වුණාම 400ක් ඉතුරු වෙනවා. පැහැදිලිද? දැන් මේ 8 කියන්නේ ගුණිතයක්. 8 අයින් කරන පුතේ වම් පැත්ත බෙදන්න ඕනේ 8යි. වම් පැත්ත 8ෙන් බෙදුවොත් දකුණු පැත්තත් 8ෙන් බෙදන්න ඕනේ. 8ට කැපිලා ගිහිල්ලා x ඉතුරු වෙනවා 40ට 8ට 8 ඒවා 1යි 40ට 8 ඒවා 5යි. බිඳුවට නෑ බිඳුවයි. මොකක්ද ආවේ? මෙතන 1යි 40ට 8 ඒවා 5යි බිඳුවට නෑ බිඳුවයි කියන්නේ 50ක් ඉතුරු. ඔන්න උත්තරය ආවා x සමානයි 50. හරි? නිවැරදි. x සමානයි 50. හරි. ඊළඟ ගාන හතරවෙනි ගාන බලන්න. පහත දැක්වෙන කුලක ඇසුරින් දියලි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් කුලක වලින් අහන ප්‍රශ්නයක්. A 10ත් 49ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යා. A කියන කුලකයේ දීලා තියෙනවා 10ත් 49ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යා. B කුලකයේ දීලා තියෙනවා 16ත් 20ත් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. C කියන කුලකයේ දීලා තියෙනවා මොරටුව යන වචනය අකුරු කුලකේ. මොරටුව යන වචනය අකුරු කුලකේ. මම නිකන් දීපු අදහසම මේ තියෙන්නේ. ඔබගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ 25 යනු A කුලකයේ අවයවයකි. 25 යනු A කුලකයේ අවයවයකි. මේ සංකේත ඇසුරින් ලියන්න. ඔව් 25 මෙයාට අහු වෙනවා. 25 යනු A කුලකයේ අවයවය. ඒක සංකේතයෙන් දෙනකොට 25 අවයවයක් A වෙන පුතේ එළියට. 25 කියන්නේ A කුලකයේ අවයවයක් නම් 25 අවයවයක් A. ඔබ නොයේ සංකේතය දීලා කියනවා ඔබ නිවැරදි. 25 අවයවයක් A. දෙක මෙහි ඇති අභිශුන්‍ය කුලකයේ කුමක්ද?
දැන් ඔබ දන්නවා මෙයාගේ අවයව තියෙනවා 10යි 49 අතර පූර්ණ වර්ග සංඛ්‍යා තියෙනවා 16 25 එන මෙයාම මම බලන්නේ 16 20යි අතර ත්‍රිකෝණ සංඛ්‍යා මේ තියෙන යටි ත්‍රිකෝණ සංඛ්‍යා 21 දක්වා 1 3 6 10 15 20 එහෙනම් 16යි 20යි අතර එක්කෙනෙක්වත් මෙතන නැහැ ඔබට පේනවා 15 තියෙනවා ඊට 21 තියෙනවා එහෙනම් 15යි 21 අතර තමයි 16යි 20යි කියන්නේ පැහැදිලිද එහෙනම් 16යි 20යි අතර එක ත්‍රිකෝණ සංඛ්‍යාවක්වත් නැහැ එහෙනම් 16 30 අතර ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ පුතේ අවිශුන්‍ය කුල කියලා එහෙනම් ඔබගෙන් අහනවා මෙතන මෙහි ඇති අවිශුන්‍ය කුලකේ නම් කරන්න අවිශුන්‍ය කුලකේ B පැහැදිලි මොකක්ද පුතේ අවිශුන්‍ය කුලකේ B ඒ කියන්නේ අවයව කිසිවක් නැති කුලකේ නිශ්චිතව අර්ථ දක්වන්න පුළුවන් නමුත් අවයව නැහැ 16 30 අතර ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්න පුළුවන් නමුත් 16 30 අතර ත්‍රිකෝණ සංඛ්‍යා නැහැ පැහැදිලි පුතේ හරි එහෙනම් අවිශුන්‍ය කුලකේ B C කුලකේ අවයව සහිතව ලියා NC ලියන්න C කියලා කියන්නේ මොනට වෙන වචනේ අපෝ එක අවයවයේ එක සැරේ ගන්න M O R A T U W M O R A T U W ඒ අය ගන්න බෑ 1 2 3 4 5 6 7 එහෙනම් අවයව හතක් කියලා මොකද අර අන්තිම ඒ අපර ගන්න බෑ අවයව සහිතව කියන්නේ MC අවයව ගාන කියන පුතේ අනේකත්වය එහෙනම් MC සමානයි 7යි. ඔබ මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඕනේ. සිම්පල් එන්න අපෙන් කියන්නේ අවයව ගාන MC සමානයි 7යි කියලා ඔබගේ නිවැරදි උත්තරේ එන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒ කුලකයේ එහි අවයව සියල්ල සංගල වර්ණ තුන ලියමින් නැවත ලියන්න. මම ඒ කුලකයේ ගන්නවා බලන්න ඒ 10ක් 40 නැත පූර්ණ වර්ග සංඛ්‍යා ගැන මුලින්ම 16 ඊළඟට 25 ඊළඟට 36 ඊළඟට 49 මෙන්න ඒ කුලකයේ අවයව සහිතව හොඳයි අරමුතේ ඊළඟට අපිට තියෙනවා හතරවෙනි ගානේ B කොටස පෙට්ටියක නිල් පෑන් 4ක්ද කළු පෑන් 3ක්ද රතු පෑන් 3ක්ද නිල් පෑන් 4යි කළු පෑන් 3යි රතු පෑන් 3යි නිල් පෑන් 4යි කළු පෑන් 3යි රතු පෑන් 3යි සම්භාවිතව ගන්න ඇත ඉන් අහඹු ලෙස පෑනක් ඉවතටගෙන ඉවතට ගත්තා කළු පෑනක් ලැබීමේ සම්භාවිතාව දැන් පුතේ ඔයගොල්ලෝ දන්නවා පෙට්ටියේ තියෙන පෑන් 10යි ඔය 10 අතරින් තමයි එකක් ගන්න. එතකොට එකක් ලැබෙන්න තියෙන අවකාශ 10ක් තියෙනවා. ඒක නිසා ඔබ දන්නා සම්භාවිතාවට උත්තර ලියනකොට මම ඔබට පැහැදිලි කළ ඇති අර නියම අවකාශය තමයි අපි හරියට ගන්න යන්නේ ඉස්සෙල්ලා. එතකොට කළු පෑනක් ලැබීමේ සම්භාවිතාව කියලා කියන්නේ අවස්ථා තුනක් තියෙනවා. මුළු අවස්ථා 10ක් තියෙනවා. පෑන් 10ක් නිසා කළු පෑන් 3ක් නිසා කළු පෑනක් ගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එහෙනම් කළු පෑනක් ලැබීමේ සම්භාවිතාව වෙනවා පුතේ 10න් 3ක්. පැහැදිලිද? කළු පෑනක් ලැබීමේ සම්භාවිතාව වෙනවා 10න් 3ක්. කළු හෝ රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව. කළු හෝ රතු කියන්නේ හෝකේ ප්‍රත්‍ය කියන්නේ එකතුව. එතකොට කළු හෝ රතු කියන්නේ 3යි 3යි 6යි. එහෙනම් එන්න උත්තරේ 10න් 6යි. පැහැදිලිද? කළු රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 10න් 6යි. හොඳයි. ඊළඟ පස්වෙනි ගාන. පස්වෙනි ගාන බලන්න. ABCD චතුරස්‍රයකි. BF AE DG සරල රේඛා වේ. පහත කෝණවල අගයන් සොයන්න. ලබාගත් අයුරු පෙන්වන්න. AEB පළවෙනි පුතේ AEB කියන්නේ මෙන්න මේ කෝණය. ඔබට පේනවා මෙතන තියෙන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අංශක 180ක් වෙනවා. එහෙනම් AEB කෝණය ධන මෙයා 30යි මෙයා 40යි. 70යි. සමාන වෙන්න ඕනේ අංශක 180. AEB ධන 30යි 40යි 70 සමාන වෙනවා 180. එතකොට AEB සමාන වෙනවා
180 මේ 70 අඩු කරලා එන උත්තරයට. 180 අඩු කරන්න ඕනේ 70. සමානයි 110යි. ඔන්න පළවෙනි උත්තරේ AB සමානයි මෙතන කියපුත් 100. මම රූපය ඇඳලා ඔබ ලකුණු කරන්න එපා. මම එක දත්තයක් එක්ක හරි. ඔන්න පළවෙනි එක AB 110යි. ඊළඟට FDC. FDC කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. මේ තියෙන චතුරස්‍රය. ඔබ දන්න චතුරස්‍රයේ කෝණ හතර එකතු අංශක 360යි. එහෙනම් මෙන්න මේ ඉතිරි කෝණ තුන එකතු කරලා 360න් අඩු කළොත් මෙයා හොයන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු මේ කෝණ තුනේ යන්නේ. මෙතන 130යි. මෙතන 85යි. මෙතන අංශක 80යි. ඔය තුන එකතු කරපුවාම 5යි 8යි 8යි 16යි 16යි 3යි 19යි 9 එකක් ඉතුරුයි ඒකයි 2යි 295යි. ඔන්න පුතේ මේ තියෙන කෝණ තුනේ එකතුවම 295. FDC කියලා කියන්නේ 360න් මේ ඉතුරු තුන අඩු කළා එන උත්තරේ. එහෙනම් අපිට ගත්ත හැකි FDC සමානයි 360න් අඩු කරනවා 295. 360න් 295 10න් 5ක් 5යි. මෙතන 5ක් ඉතුරුයි. 5න් 9ක් බෑ 15න් 9ක් 6යි. දෙකෙන් දෙකක් බිඳුවයි. අන්න FDC ආව අංශක 65. මේ කෝණය අපිට මේ දැන් බලවත් අංශක 65. හරි ඔන්න දැන් දෙකයි. ඊළඟ පොතේ DGA කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මේ ත්‍රිකෝණයට කොට වෙලා හොයන්න බෑ මොකද ඊටු දෙක දන්නෙත් නෑ. හැබැයි ඔබ දන්නවා ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය FDE FGE කියන ත්‍රිකෝණය මේ බාහිර කෝණ 110යි මේක 130යි මේක තමයි දන්නේ. ඔය තුනේ එකතු වෙන්න ඕනේ 360. එතකොට එහෙනම් අපි ලියුවොත් සමීකරණයක් දැන් මේ දෙන්නගේ එකතු වෙනවා කීයක්ද 130යි 110යි එකතු කළොත් 130යි 110යි එකතු කළොත් එතන එනවා පුතේ 240ක් අංශක 240ක් එනවා මේ බාහිර කෝණ දෙක. එහෙනම් මුළු බාහිර කෝණ වල වටිනාකම අංශක 360යි. එහෙනම් 360න් ඉතිරි දෙක අඩු කළොත් මෙයා හොයන්න පුළුවන්. FGA මොකද අපි අහන කෝණය තමයි මොකද්ද? DGA කෝණය සමානයි ඔක්කොම බාහිර කෝණ ටික අංශක 360යි 360න් ඉතිරි දෙන්නගේ එකතුව 240 අඩු කරනවා 240 බිඳුවයි 6න් 4ක් 2යි 3න් 2ක් 1යි අංශක 120යි පැහැදිලි අංශක 120යි මොනද ඒ ටික හරි මේක B කොටස අරය සෙන්ටිමීටර් 3ක් වූ වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස දක්වන්න. අරය සෙන්ටිමීටර් මම එක දල රූපයක් අඳින්නම් ඔන්න අරය සෙන්ටිමීටර් 3ක් වෙච්ච වෘත්තයක් ඇඳලා ඔන්න මම කේන්ද්‍රය O කියලා ලකුණු කරනවා. කේන්ද්‍රය O ලෙස දක්වන්න. විස්කම්බේ නොවන ජායක් ඇඳ PQ ලෙස නම් කරන්න. පුතේ ජායක් කියන්නේ මොකද්ද? මේ වෘත්තයේ මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව. මෙන්න එක ලක්ෂයක් P මෙන්න අනිත් ලක්ෂය Q. එහෙනම් වෘත්තයේ මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාවට කියනවා ජාය. ඒ විස්කම්බේ නොවන ජායක් කියන්නේ. විස්කම්බේ නොවන ජායක් කියන්නේ කේන්ද්‍රය හරහා ගමන් කරන්නේ නැහැ. ලැබෙති රූපේ සුළු වෘත්ත ඛණ්ඩය පැන්සලෙන් අඳුර කර පෙන්වන්න. පුතේ මේ ජාය සහ මේ චාප කොටස අතර ප්‍රදේශය තමයි වෘත්ත ඛණ්ඩය. මේ තියෙන සුළු වෘත්ත ඛණ්ඩය. ඔන්න මම අඳුර කරලා පෙන්වනවා සුළු වෘත්ත ඛණ්ඩය. බලන්න වහල්ද කියලා. සුළු වෘත්ත ඛණ්ඩය අඳුර කර පෙන්වන්න. හරි පැහැදිලි. පුතේ 6 වෙනි ගාන ඔබට පේනවා බෝඩ් එකේ ඝනකාභයක් තියෙනවා. පතුලේ දිග පළල 20 cm 20 cm. උස සෙන්ටිමීටර් 50යි. මේක කිරිපිර වූ බඳුනක් කියලා කියනවා. කිරිපිර වූ බඳුනේ ධාරිතාව ලීටර්. මේ බඳුනේ ධාරිතාව ලීටර්. හරි රූපයේ දැක්වෙන බඳුනේ කිරිපිර වූ බඳුනකි.
ඉතින් මේක කිරිපුරවල තියෙනවා මේකේ බඳුනේ ධාරිතාවේ ලීටර් කීයද කියලා අහනවා. ඊළඟට මේ ධාරිතාවය කියන්නේ අල්ලන උපරිම ද්‍රව ප්‍රමාණය. එහෙනම් අපි බලමු දිග 20 සෙන්ටිමීටර්, පළල 20 සෙන්ටිමීටර්, උස 50 සෙන්ටිමීටර්. දිග පළල උස වැඩි කරේ පරිමාව හොයන්න. මෙතන එනවා 0.123යි, පස්වරක් දෙක 10යි, දහවරක් දෙක 20යි. අපිට ආවා ඝන සෙන්ටිමීටර් 20000. ඝන සෙන්ටිමීටර් 20000 කියන්නේ අපිට ඒකව දාත හේතුකේ මිලිලීටර්. මොකද ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකකට සමානයි. ඝන සෙන්ටිමීටර් 20000 කියන්නේ මිලිලීටර් 20000යි. ඇත්තම කියනවා නම් ලීටර් 20යි. බඳුනේ ධාරිතාවය ලීටර් 20යි. පැහැදිලිද? පරිමාව ඝන සෙන්ටිමීටර් 20000යි, මිලිලීටර් 20000යි. ඒක පරිවර්තන කළොත් 1000න් බෙදලා ඝන මිලිලීටර් 20000යි කියන්නේ 1000න් බෙදුවොත් ලීටර් 20යි. බඳුනේ ධාරිතාව ලීටර් කීයද? ලීටර් 20යි. මෙම කිරිවලින් ලීටර් 6යි මිලිලීටර් 600ක් යෝගට් වලට. යෝගට් වලට යනවා ලීටර් 6යි මිලිලීටර් 600ක්. ලීටර් 6යි මිලිලීටර් 600ක් යනවා යෝගට් වලට. ලීටර් 9යි මිලිලීටර් 800ක්. ලීටර් 9යි මිලිලීටර් 800ක් යනවා මුදවාපු කිරිවලට. නිෂ්පාදනය යොදා ගන්න. දැන් වාජනයේ ඉතිරි කිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය හොයන්න නම් අපි යෝගට් හා මුදවපු කිරි සඳහා වෙන් කළ ප්‍රමාණය එකතු කරමු. බලමු. මෙතන මිලිලීටර් 0.0යි 8යි 6යි 14න් 4. 8යි 6යි 14න් 4. එකක් ඉතුරුයි. එතකොට 9යි 6යි 15යි 1යි 16යි. ලීටර් 16යි මිලිලීටර් 400ක්. ලීටර් 16යි මිලිලීටර් 400ක් එකතු වෙනවා. ලීටර් 16යි මිලිලීටර් 400ක් එකතු වෙනවා ඒකට. හොඳයි. අපෙන් අහන්නේ ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය බලන්න පුතේ ලීටර් 20න් මේක අඩු කරනවා. ලීටර් 16යි 400ක් අඩු කරනවා. මෙතන නෑ මිලිලීටර්. එතකොට 1 ලීටරයක් ගත්තොත් 10යි 10න් 400ක් ගියාම තව මෙතන 600ක් ඉතුරුයි. මෙතන 19 තියෙන්නේ 9න් 6ක් 3යි. ලීටර් 3 එකක බිඳුවයි. ලීටර් 3යි මිලිලීටර් 600ක් ඉතුරුයි. පැහැදිලිද ඔබට? ලීටර් 3යි මිලිලීටර් 600ක් ඉතුරුයි. ඊට පස්සේ එම කිරි ප්‍රමාණය ඒ කියන්නේ ලීටර් 3යි මිලිලීටර් 600. එම කිරි ප්‍රමාණය ඝනකාභාවයේ වෙනත් වාජනයකට වක් කරන ලදී. එවිට එහි සෙන්ටිමීටර් 40ක් උසට කිරි පිරුණේ නම් වාජනයේ පතුලේ වර්ගඵලය අහනවා. දැන් පුතේ වෙනත් එකකට දාන්නේ. හැබැයි පතුලේ වර්ගඵලයේ දිග කීයද පළ කීයද කියලා දන්නේ නැහැ. හරි? අහන්නේ පතුලේ වර්ගඵලය. එතකොට ඔබ දන්නවා දිග පළල වැඩි කරපුවාම එන්නේ පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය උසෙන් වැඩි කරපුවාම සමාන වෙනවා පරිමාණයට. එතන පතුලේ වර්ගඵලය උසෙන් වැඩි කරපුවාම ඒක සමාන වෙනවා පුතේ පරිමාණයට. නමුත් මේ කියන වාජනයේ දාන්නේ අර ලීටර් 3යි මිලිලීටර් 600ක් කියන පරිමාණය. උස සෙන්ටිමීටර් 40ක් උසට එනවා. උස සෙන්ටිමීටර් 40ක් උසට එනවා. පතුලේ වර්ගඵලය දන්නේ. දැන් මොනවා සමීකරණයක් ලියන්න. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස සමානයි පරිමාණ. හැබැයි මෙතන උස තියෙන සෙන්ටිමීටර වලින් නම් පුතේ මේකත් එන්න ඕන සෙන්ටිමීටර වලට. ලීටර් 3ක් කියන මිලිලීටර් 3000යි. ඒකෝට මෙතන තියෙනවා මිලිලීටර් 3600ක්. ඔබ දන්නවා මිලිලීටර් කිව්වත් එකයි ඝන සෙන්ටිමීටර් කිව්වත් එකයි. හරි? එහෙනම් ඝන සෙන්ටිමීටර් 3600ක් තියෙනවා. අපි පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස 40 සමාන වෙනවා 3600. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස 40 සෙන්ටිමීටර් සමාන වෙනවා 3600 කියලා දාපු ඉතිරි කිරි පරිමාණය. දැන් පුතේ පතුලේ වර්ගඵලය හොයාගන්න පුළුවන් මේ 40 අයින් කරලා.
ගුණ කිරීමක් හැටියට මේ 40 අයින් කරන්න අපි මේ පැත්තට ඉදනවා 40. පතුලේ වර්ගඵලය වැඩි කිරීම 46 සෙන්ටිමීටර් 40න් බෙදනවා. 3600යි ඝන සෙන්ටිමීටරුත් අපි 40න් බෙදනවා. 40ට 40 කැපුණාම පතුලේ වර්ගඵලය ඉතුරු වෙනවා. මෙතන පුතේ බිඳුවට බිඳුව අයින් වුණා. 4 වරක් 1යි 36ට 4 වරක් 9යි. 4ට 4 1යි 36ට 4 වරක් 9යි බිඳුවයි. 90යි වර්ග සෙන්ටිමීටර. සීම එකක් අයින් වෙනවා වර්ග සෙන්ටිමීටර 90. ඒතකොට පතුලේ වර්ගඵලය එනවා කියලා පුතේ වර්ග සෙන්ටිමීටර 90. වර්ග සෙන්ටිමීටර 90. පැහැදිලිද? පතුලේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 90. ඊළඟ තව එක ප්‍රශ්නයක් තියෙනවා. මිදවීමට ගත් කිරි ලීටර් 9.800 එක් භාජනයකට කිරි ලීටර් 1.400 ගානේ භාජන කීයකට හට්ටි කීයකට දාන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට පුතේ හොඳට බලාගන්න. ලීටර් 9.800යි මිලිලීටර් දාන එක හට්ටියකට 1400 ගානේ. කියන්නේ ලීටර් 1යි මිලිලීටර් 400 ගානේ දාන්න. හරි. එතකොට අහන්නේ කීයකට දාන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි මේ මුළු පරිමාව මේ 1.400 බෙදුවා. මේ තියෙන ස්වභාවය හැබැයි ඔබ බලන්න කීයක් විතර ඇද්ද? කීයක් විතර ඇද්ද? අපි නෝ 7ක් විතර කියලා. ඔබට පුළුවන් තියෙන්නේ දැන් 7ක් මොකද 9ක් තියෙනවා. 1.400 7ක් විතර. අපි මේවා 7න් වැඩි කරලා බලමු. 7 බිඳුව බිඳුවයි. 7 බිඳුව බිඳුවයි. 7 4 28යි. 28න් 8 දෙකක් ඉතුරු වුණා. 7ක් 1 7යි 2යි 9. ගැලපෙනවා නේද? එහෙනම් මේක 7න් වැඩි කරොත් න්‍යායමයි කියන්නේ 7ක් තියෙනවා. දැන් 1යි මෙතෙන් 7යි. හට්ටි 7කට දාන්න පුළුවන්. පැහැදිලි පුතේ? හට්ටි අර උඩ පරිමාව යට තියෙන මේ පරිමාවෙන් බෙදුවා. එතකොට අපිට ආව කියලා පුතේ 7. බෙදුවේ නෑ අපිට දැන් මොකද්ද? මේක 7න් වැඩි කරලා බැලුවා කීයක්ද කියලා දල වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. හරි. හොඳයි. මේ අවසන් කළේ අපි 6 වෙනි ගාන. ඊළඟට යම් පුතේ අපි 7 වෙනි ගානට. අවසාන ගාන 7 වෙනි ගාන. විජය පාසලේ 8 ශ්‍රේණි සිසුන් 20 දෙනෙක් බහුවර්ණ ප්‍රශ්නපත්‍රයෙන් ලබාගත් ලකුණු පහත දැක්වේ. මේ තියෙන ලකුණු ටික. අපිට කියනවා පළවෙනි මෙන්න දත්ත වෘත්තපත් සටහනක දක්වන්න. පුතේ වෘත්තපත් සටහන දක්වන්න නම් ඉස්සෙල්ලාම තමයි අඩුම සහ වැඩිම ලකුණු හඳුනා ගන්න ඕනේ. මේ දත්ත සමූහයේ අඩුම ලකුණ දෙක. 36 38 34. එහෙනම් 38 තමයි වැඩිම ලකුණ. අඩුම ලකුණ 2 වැඩිම ලකුණ 38. එහෙනම් අපි මේක වෘත්තපත් සටහනේ දක්වනකොට පුතේ අඩුම ලකුණ 2 නම් 10 ස්ථානයෙන් මොන මෙතෙන්ට බිඳුවයි. 1යි 2යි 3යි. ඔය වැඩිම ලකුණ 38 නම් 30 ගණන් තියෙන්න පුළුවන්. මම ඉස්සර මේ දත්ත දෙක ඇතුළත් කරනවා 8. 8 කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ. 10 මෙතෙන්ට එන්න ඕනේ. 2 මෙතෙන්ට 36 මෙතෙන්ට 6 මෙතෙන්ට 40 40ක් තියෙනවා නේද 40 දැන් කිව්වේ 40 නම් 40 මෙතෙන්ට වැඩිම ගාන 40 12 මෙතෙන්ට ඊට පස්සේ 8 10 34 18 22 22 38 26 17 27 28 32 37 දැන් ඔබට පැහැදිලි ඒවනම් ආරෝහණ පිළිවෙල නෙමෙයි ඉන පිළිවෙලට අපි ඉස්සලා දත්ත ටික ඇතුළත් කරගත්තා. ඔන්න දත්ත උත්තරසකහනේ ඇතුළත් කරා. සිසුක ලබාගත් උපරිම ලකුණ කීයද? සිසුක ලබාගත් උපරිම ලකුණ 40යි. එහෙනම් පළවෙනි උත්තරේ එනවා සිසුක ලබාගත් දෙවෙනි ප්‍රශ්නේට එනවා 40යි. සිසුක ලබාගත් උපරිම ලකුණ කීයද? 40යි. මේ තියෙන 4යි විදිහයි 4. දැන් මේක උත්තරසකහනක දක්වනකොට වැදගත්ම දේ තමයි පුතේ යතුරු නිරූපණය කරන්න.
එහෙනම් අපි මෙතනින්ම ගමු මේ 40 කියලා කියන්නේ 4 බිංදුව 4 බිංදුව කියලා කියන්නේ 40. මතක තියාගන්න ඔබ උන්ට සරහන දක්නකොට වැදගත්ම දේ තමයි අතුරු නිරූපණය කරන්න ඕනේ. අපි කොහොමද මේක භාවිතා කළේ කියන එක. මේ උන්ට සරහන නිරූපණය කරන්නේ කොහොමද? එහෙනම් එක ස්ථානයේ දස ස්ථානයේ විතරයි නිරූපණය වෙන්නේ. දස ස්ථානයේ ඉලක්කමයි එක ස්ථානයේ ඉලක්කමයි ගත්තහම නිරූපණය වෙන්නේ 40. 4 බිංදුව කියන්නේ 40. හොඳයි. ඒකවල ලබාගත් උපරිම ලකුණ 40යි. මෙම දත්තවල පරාසය. පරාසය කියන්නේ මොකද පුතේ? අඩුම ලකුණත් වැඩිම ලකුණත් අතර වෙනස. අඩුම ලකුණ 2යි. මේ තියෙන්නේ අඩුම ලකුණ 2යි. වැඩිම ලකුණ 40යි. එහෙනම් අපි ගමු පරාසය 40න් අපි අඩු කරනවා 2. පරාසය නම් පුතේ 38. මේ ලකුණ පරාසය කියද 38. පරාසය නම් 38. මේකේ B කොටස x y අක්ෂ ඍණ පය සිට ධන පහත් එක් විහිදෙන කාර්යශීලතාවයක අඳින්න. මම දැන් කාර්යශීලතාවයක් නිරූපණය කරා. එම කාර්යශීලතාවය x සමානයි ඍණ 3 y x සමානයි 4 සරල රේඛා 4ක් අඳින්න. x සමානයි ඍණ 3 කියන්නේ පුතේ x අක්ෂයේ ඍණ 3 හරහා යන රේඛාව. ඔන්න x අක්ෂයේ ඍණ 3 හරහා යන රේඛාව ඔන්න මම යන්දා x සමානයි ඍණ 3 රේඛාව. ඊළඟට x සමානයි ධන 4 රේඛාව. x අක්ෂයේ ධන 4 හරහා යන රේඛාව. ඔන්න මම හින්දා x සමානයි ධන 4. ඊළඟට කියනවා y සමානයි 2. y අක්ෂයේ 2 හරහා යන රේඛාව. වෙන y සමානයි 2. y සමානයි ඍණ 3 කියන්නේ y අක්ෂයේ ඍණ 3 හරහා යන රේඛාව. y සමානයි ඍණ 3. ඔන්න රේඛා 4. හරි y සමානයි ඍණ 3. සරල රේඛා 4ක් අඳින්න. එම රේඛා 4 ඡේදනය වන ලක්ෂ දෙකක කණ්ඩායමක ලියන්න. දැන් මෙන්න මේ ඡේදනය වන ලක්ෂය මේක ගත්තොත් මෙහෙ x කණ්ඩායමකය 4යි මම ඔබට පැහැදිලිලා තියෙනවා x y තමයි ගන්නෙ මුලින්ම x මෙහෙ 4යි y ආගේ 2යි. එහෙනම් මම මේ ලක්ෂයට කියනවා 4 2 ලක්ෂය. දැන් මේකේ කණ්ඩායමකේ x කණ්ඩායමකය 4යි y කණ්ඩායමකය ඍණ 3යි. එහෙනම් මේ ලක්ෂය 4 ඍණ 3 ලක්ෂය. දැන් මේකේ x කණ්ඩායමකය ඍණ 3යි y කණ්ඩායමකය ඍණ 3යි. එහෙනම් අපි මේක ගන්න පුළුවන් ඍණ 3 කියන ලක්ෂය. මෙතන x කණ්ඩායමකය ඍණ 3යි y කණ්ඩායමකය ධන 2යි ඍණ 3 ධන 2. කොහොමද ලක්ෂ 4ම කණ්ඩායමක ලියන්න. පැහැදිලි? හරි. ලක්ෂ 2ක ඉල්ලන්නේ ඔන්න ලක්ෂ 4ක කණ්ඩායමක ලියන්න. හොඳයි. එහෙනම් අපි මේ අවසන් කළේ 2020 දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ තව ගොඩාක් පේපර්ස් තියෙනවා. ඔබ කරන්න මම පුළුවන් හැම අවස්ථාවකම ඔබට මේ ඉතිරි පේපර්ස් වල වීඩියෝ එක දාන්න. එහෙනම් අපි තවත් ප්‍රශ්න පත්‍ර කට්ටලයකින් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.